ශුද්ධ වූ ලූක්තුමා විසින් තමා දුටුවා වූද ඇසුවා වූද සිද්ධීන් ලේඛනගත කොට රෝම නායකයෙක් වූ තියෝපිලස් වෙතට යොමු කළ හසුන්පත ලූක්ගේ සුභාරංචිය ලෙසින් හැඳින්වේ. කායිසර් අගොස්තුස් රෝම අධිරාජ්‍යාවද මහා හෙරෝද් ජුදාවේ යෝරජෝත සිටි කාලයේ මරියා නම් නාසරීය කන්‍යාවිය වෙතට දෙවියන් වහන්සේ ගාබ්‍රියල් නම් දේවදූතයා එවුසේක. මරියා බය නොවන්න. ඔබට දෙවියන් වහන්සේගේ කරුණාව ලැබුණේය. ඔබ ගර්භණීව පුත්‍රයෙකු බිහි කරන්නීය. ඒ පුත්‍රයාට යේසුස් යන නාමය තබන්න. එහෙම වෙන්නේ කොහොමද? මං කන්‍යාවියක්. ශුද්ධාත්මයන්න් ඔබ කෙරෙහි පැමිණෙනසේක මහෞත්මයන්ගේ ආනුභාවයද බවසාගන්නීය. ඒ නිසා උපදින්න සිටින තැනැත්තා ශුද්ධය, දෙවියන් වහන්සේගේ පුත්‍රයායයි කියුන් ලබන්නේය. මරියා ඇගේ ඥාති සොහොයුරිය බැලීමට කඳුරටට ගියාය. ඇයද හාස්කමකින් ගර්භණීව සිටියාය. එලිසබෙත්, මාරියා මගේ සහෝදරිය. කාන්තාවන් අතර ආශිර්වාද ලත් තැනැත්තිය. ඔබේ කුසේ ඉන දරුවාද ආශිර්වාද ලද්දේ. ඔබේ කටහඬ ඇසුණු ගමන් මගේ කුසේ ඉන දරුවා සතුටින් පැන නැංගා. මගේ හිත ස්වාමින් වහන්සේව වර්ණනා කරනවා. මගේ ආත්මේ ගැලුම්කාර දෙවිඳුන් ගැන ප්‍රීති වෙනවා. හැම පරම්පරාවක්ම මට ආශිර්වාද ලත් තැනැත්තිය කියයි. සියලු වැසියන්ගේ සංගණනයක් ගැනීම සඳහා රෝම අධිරාජ්‍යයා විසින් නියෝගයක් පැනවිය. ගලීලේ සහ යුදයේ පදිංචි සියලු යටත් දේශවලින් පැමිණි අයත් තම තමන් උපන් ස්ථානවල ලියාපදිංචි විය යුතු යන නියෝගයයි ඒ. තමාට විවාහ බස්දී තිබුණු ජෝසප් සමග මරියා යුදයේ බෙත්ලෙහෙමට පැමිණියාය. බෙත්ලෙහෙමේ තැනක් නොතිබුණු බැවින් ඔවුනට නවතින්නට සිදු වූයේ කුඩා ගවලෙනකය. එම ප්‍රදේශයේ සිටි එඬරුන් පිරිසක් රාත්‍රී කාලයේ තම බැටළුවන් ආරක්ෂා කරමින් සිටියෝය. ස්වාමින් වහන්සේගේ තේජස ඔවුන් නවට බැබළුණේය. එවිට ඔවුන් ස්වාමින් වහන්සේගේ දූතයෙක් දුටුවෝය. ස්වාමී වූ ක්‍රිස්තුස් නම් ගැලුම්කාරෙක් දාවිද්ගේ නුවරදී අද ඔබලාට උපන්සේක. එඬේරුන් දේවදූතයා කීවි ලෙස දරුවා බැලීමට ගියෝය. කන්‍යා මරියා හා ගැලුම්කරුවාණන්ගේ උපත සම්බන්ධව පළමු කොට දැන්වූයේ මොවුන්ය. සතියක් සම්පූර්ණ වූ කල දරුවාට යේසුස් යන නාමය තබා ජෝසප් සහ මරියා දරුවා දරගෙන ස්වාමින් වහන්සේට ඔප්පු කරන පිණිස යෙරුසලමට පැමිණියෝය. ක්‍රිස්තුස් වහන්සේව දකිනතුරු මරණයට පත් නොවන්නේ යනුවෙන් ශුද්ධාත්මයන්න් පැවසූ යහපත් මහලු මිනිසෙක් යෙරුසලමේ සිටියේය. ඔහුගේ නම සිමියොන්ය. ස්වාමීනි, ඔබගේ වචනයට අනුව දැන් ඔබගේ දාසයා සමාදානයෙන් යන්ට හැරියමෙනව. ගැලුම් කරුවාණන් මගේ ඇස්වලින්ම දුටුවෙමි. මේ දෙවියන් වහන්සේ තෝරාගත් දරුවා ඔබලාට ආශිර්වාද වේවා. මෝසෙස්ගේ නියමයේ ලෙසට ඔවුන් පැමිණි කටයුත්ත නිමා කොට ජෙරුසලමෙන් නාසරෙත් වෙතට හැරී ගියෝය. කුඩා යේසුස්ට 12 අවුරුද්දක් වූ විට ජෝසප් සහ මරියා ඔහුව පාස්කු මංගල්‍යය සඳහා යෙරුසලමට ගෙන ගියෝය. ආපසු එන ගමනේදී ඔවුන් ටික දුරක් පැමිණ දරුවා සෙව්වෝය. කුඩා යේසුස් යෙරුසලමේ රැඳී සිටිසේක. එම නිසා ඔවුන් දරුවා සොයා පැමිණි කල දරුවා දේවමාලිගාවේ යුදෙව් ආගමික නායකයන් සමග සිටිනවා ඔවුන් දුටුවෝය.
මේ විදිය ප්‍රශ්න අහන මේ දරුවා කාගේද? එයා නාසරෙත්වල. අපි දෙන්නත් එක්ක ආවේ. උනන්දුව වැඩිකමට සමා වෙන්න. ඒ අසා සියල්ලන් පුදුමයට පත්විය. පුතා ඇයි ඔයා අපිට එහෙම කළේ? ඔයාගේ තාත්තත් මමත් හුඟක් දුකින් ඔයාව හෙව්වා. මොකටද ඔබලා මාව හෙව්වේ? මම පියාණන් වහන්සේ ගෘහේ ඉන්න ඕන කියලා ඔබලා දන්නේ නැද්ද? උන්වහන්සේ ඔවුන් සමග ආපසු ගියසේක. යේසුස් වහන්සේ ප්‍රඥාවෙන් සහ උසමහතින්ද දෙවියන් වහන්සේගේ සහ මනුෂ්‍යයන්ගේ කරුණාවේද වැඩුණසේක. තිබේරියස් අධිරාජයාගේ 15 වෙනි අවුරුද්දේදී පොන්තියස් පිලාත් යුදේ ආණ්ඩුකාරයාවද හෙරොද් ගලීලේ යුවරජුවද අන්න සහ කයාපස් නායක පූජකයන්ව සිටි කාලයේදී දෙවියන් වහන්සේගේ වචනය යොහාන් වෙත පැමිණියේය. ඔහු යොර්දාන් ගඟේ වතුරෙන් බෞතිස්ම කරමින් පසුතැවිල්ලේ බෞතිස්මය දේශනා කළේය. ඔබලාගේ පාපේ නිවත්වන්න, බෞතිස්මය ලබන්න. දෙවියන් වහන්සේ පාපයට සමාව දෙනවා ඇති. අනාගත වක්තෘ වූ යෙසායා ලියූ පොතේ කියවෙනවා. කාන්තාරේ සිට කෙනෙක් හඬ නගයි. ස්වාමින් වහන්සේගේ මාර්ගය පිළියෙල කරව. ස්වාමින්ගේ මාර්ගය සමතලා කරන්න. සෑම මිටි තැනක්ම පුරවන්න. කදු සහිත සෑම තැනක්ම සමතලා කරන්න. මාර්ගයේ ඇද සහිත තැන් හරිගස්සන්න. රළු මාවත් මට සිලිටි කරන්න. මුල්ලු මිනිස් වර්ගයාම දෙවිදුන්ගේ කෙලවීම දකින්නෝය. අපි කළ යුතු දේ කුමක්ද? එම්බා පොළොන් වංශය. අපිට කියන්න. කියන්න අපි කරන්න ඕන දේ. වස්ත්‍ර දෙකක් ඇති කෙනෙක් ඉන්නවා නම් වස්ත්‍ර නැති කෙනෙකුට ඉන් එකක් දෙන්න. කෑම ඇති අය නැති අයට දෙන්න. ගුරුතුමනි, අපි බතු අය කරන්න. අපි මොනවද කරන්නේ? නියමිත ප්‍රමාණයට වැඩියෙන් අය නොකරනු. එතකොට අපි මොනවද කරන්නේ? කාගෙන්වත් යමක් බලෙන් පැහැරගන්න එපා. කාටවත් විරුද්ධව බොරු චෝදනා නගන්න එපා. ඔබට ලැබෙන දෙයින් සතුටු වන්න. කියන්න. ඔබද ගැලවුම්කරු? මා බෞතිස්ම කරන්නේ වතුරෙන්. ඒත් මට වඩා ඉතා උතුම් කෙනෙක් එන්නේය. එතුමාගේ පාසංගලේ පටිය මුදන්නටවත් මා නොවති. එතුමා ශුද්ධාත්මයෙන්ද ගින්නෙන්ද ඔබලාව බෞතිස්ම කරන සේක. කුල්ල ඇත්තේ උන්වහන්සේගේ අතේය. උන්වහන්සේ කමත පවිත්‍ර කර ධාන්‍ය අටුවේ රැස් කරනවා ඇත. ශුද්ධාත්මයාණන් වහන්සේ පරවියුක්ගේ රූපාකාරයෙන් උන්වහන්සේ පිටට පැමිණිසේක. අහසින් හඬක් නික්මාවේය. මේ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය. ඔහු කෙරෙහි ඉතා ප්‍රසන්නව සිටිමි. උන්වහන්සේගේ සේවය පටන් ගත්තේ 30 වෙනි දිවියේදීය. උන්වහන්සේ ශුද්ධාත්මයෙන් පූර්ණව යොර්දානෙන් හැරී ආපසු ආත්මයාණන් විසින් කාන්තාරයට ගෙන යනු ලැබූසේක. දින 40ක් නිරාහාර වුන් පසු යක්ෂයා උන්වහන්සේව පරීක්ෂා කරන පිණිස පැමිණියේය.
යක්ෂයා මෙසේ කීවේය. ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් මේ ගල පාංගඩියක් වේ නාන කරන්න. මිනිසා කෑමෙන් පමණක් නෙවෙයි දෙවියන් වහන්සේගේ වචනෙන් ජීවත් වෙන්නේ. යක්ෂයා උන්වහන්සේව උස් තැනකට පමුණුවා ලෝකයේ සියලු රාජ්‍යයන් පෙන්වූයේය. මේවා කෙරෙහි සම්පූර්ණ බලයද එහි ආශ්චර්යද ඔබට දෙනවා. ඒ සියල්ල මට බාර දී තිබෙන නිසා මම කැමති කෙනෙකුට ඒවා දෙනවා. ඔබ මට නමස්කාර කරනවා නම් මේ සියල්ලම ඔබට ලැබෙනවා ඇති. දෙවියන් වහන්සේට පමණක් නමස්කාර කරව සේවය කරව කියලා ලියා තිබෙනවා. යක්ෂයා උන්වහන්සේව ජෙරුසලමේ දේවමාලිගාවේ කොත උඩට ගෙන ගියේය. ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් මෙතනින් පහළට පනින්න. ඔබ ආරක්ෂා කරනු පිණිස උන්වහන්සේ තම දූතයන්ට ඔබ ගැන අණ දෙනසේක. ඔබගේ පය ගලක නොවදින පිණිස දූතයන් ඔබ උසුලා ගන්නෝය කියා ලියා තිබෙනවා නොවේද? දේව වචනේ කියනවා දෙවිඳුන් පරීක්ෂා නොකරව කියලා. උන්වහන්සේ තමන් ඇති දැඩිවුණු නාසරෙත් නුවරට පැමිණිසේක. කොහොමද? කොහොමද? නියමිත පරිදි උන්වහන්සේ සිනගෝගයට ගියසේක. දිවසිවර යෙසායාගේ පොතෙන් කොටසක් කියවන්නට උන්වහන්සේට සිදු වූසේක. ස්වාමින්ගේ ආත්මය මා කෙරෙහිය. දෙලින්දුන්ට සුභාරංචිය දීමට මා තෝරාගත්සේක. වහලුන්ට මිදීම ලබා දෙන්නටත් අන්ධයන්ට පෙනීම ලබා දෙන්නටත් පීඩිතයන් සෑම දෙනා මුදන්නටත් ගැලවීම ප්‍රකාශ කරන්නටත් මා එවූසේක. එයා හොඳට කතා කරනවා. ඔබ අසා සිටියේ සුභාරංචියේ කොටස අද සැබෑ වෙලා. සුභාරංචිය සැබෑ වෙලා? මෙසියස් අහතර විතරයි ඒක පුළුවන්. ඒක වෙන්නේ කොහොමද? අනුමානයක් නැතුව ඔබ මට කියාවි. වේදානනි තමා උසු කරගන්න කියලා. ඔබලා මෙහෙමත් කියයි. ඒවා මෙහෙත් කරන්න. ඔබ කපර්ණු විදි කළ දේවල්. ඒත් මං ඔබලට කියනවා තමාගේම රටේ දිවසිර ඔබලට අගේ නැහැ. මෙසේ උන්වහන්සේ තමන් සෙනග ගලවා ගැනීම සඳහා යවන ලද ආලේපලත්තනන් වහන්සේ බව ප්‍රකාශ කළසේක. ඔවුන් උන්වහන්සේව ප්‍රපාතයකින් පහළට හෙලීමට ගෙන ගියෝය. නමුත් උන්වහන්සේ ඔවුන් අතරින් යන්ට ගියසේක. උන්වහන්සේ ගලීලේ කපර්නවුමට පැමිණිසේක. රෝම අධිරාජ්‍යයාගේ බලය රට මුළුල්ලේම ව්‍යාප්තව තිබුණි. හිංසා පීඩාවලින් මිදීමට සෙනග ආශාවෙන් බලා සිටියෝය.
සමාදානි වේවා. ඔබට දෙසෙන් වේවා. ඔබේ ඔරුවේ මට දෙන්න පුළුවන්ද සීමන්? ඔව් වෙන්න. ඒ උන්වහන්සේ යන්නද හදන්නේ? අපිට කතා කරන්න. අපිට කතා කරන්න. අපිට කතා කරන්න. කරුණාකර අපිට කතා කරන්න. මිනිසුන් දෙදෙනෙක් යාඥා කරන සිනගෝගෙට ගියා. එක්කෙනෙක් ආගමික නායකයෙක් අනික බදු අය කරන්නේ. ආගමික නායකයා ඈතින් ඉඳගෙන මෙහෙම යාඥා කළා. මම අනිත් අය වගේ වංචාව, සල්ලාලකම, තණ්හාව නැත නිසා ඔබට ස්තුතියි. අර බදු අය කරනා වගේ නොවන නිසා ඔබට ස්තුති කරනවා. මං සතියකට වරක් නිරහර වෙන්නවා. මගේ ආදායමෙන් 10% කොටසක් ඔබට දෙනවා. ඒත් බදු අය කරන්න ස්වර්ගයේ දෙසට net යොමු කළේවත් නැහැ. ලපැත්තට ගසා ගැනීමෙන් කිව්වා දෙවිඳුනේ පව්කාර මට සමා වෙන්න. මං ඔබට කියනවා දෙවිඳුන් සමග නියම සම්බන්ධකම පැවැත්වූ ආගමික නායකයා නෙවෙයි බදු අය කරන්නයි. තමා උසස් කරගන්න පහත් කරනු ලබනවා. තමා පහත් කරගන්න උසස් කරනු ලබනවා. ඔරුව තව ගැඹුරට ගෙන යන්න. එහෙදී ඔබත් ඔබේ සහකරුවනුත් දැල හෙලන්න. ගුරුතුමනි, අපි මුළු රෑ තිස්සෙම මාංශ වුණා. ඒත් මාළු අහුනේ නෑ. ඒත් ඔබ කියනවා නම් මම ආයෙත් දැල දාන්නම්. යාකෝබ්, යෝහන්, යකෝබ්, යොහන්, ඔය ඔරුවත් අරන් ඇවිල්ලා අපිට උදව් කරන්න. අපිට බෑ. අපි ඔරුවක් පිරීලා. යති. යති. මගෙන් ඉවතට යන්න ස්වාමිනී. මම පව්කාරයෙක්. බය වෙන්න එපා. මෙතෙන් පටන් ඔබ මිනිස්සුયો දිනා ගන්නවා. මා වෙතට එන්න. මගේ වචන වලට සවන් දෙන්න. ඔබට ජීවනය ලැබෙනු ඇත. දෙවිඳුන්ව සොයන්න. ඔබට සම්බ වෙනු ඇත. උන්වහන්සේ ඔබ අසලේ. උන්වහන්සේට කතා කරන්න. පාපිෂ්ඨ මිනිසා උන්වහන්සේගේ මාර්ගය අමතක කරයි. මම ස්වාමින් වහන්සේ වෙතට හැරී දයානුකම්පාව ලබන්නේ මේ අධර්මිෂ්ඨයා සිතයි. ඔහු සදාකාලික සමාව ලබනු ඇත. ප්‍රීතියෙන් පිටත්ව යන්න. සමාදානෙන් ජීවත් වෙන්න. අන්න එතුමා එනවා. අර බලන්න. යේසුනි මගේ දුව බේරලා දෙන්න. කරුණා කරන්න. එයාට තාම අවුරුදු 12යි. මරණාසන්නව ඉන්නේ. අනේ කරුණා කරලා එන්න. යායිරස් මට කනගාටුයි. යේසුනි. ඔබේ දුව මිය ගියා. ගුරුතුමාට කරදර කරන්න එපා. බය වෙන්න එපා. විශ්වාස කරන්න ඇය සුව වෙනු ඇති.
අඬන්න එපා. එයා මැරිලා නෑ, නිදාගෙන ඉන්නවා. දරුවා නැගිටින්න. එයාට කෑමට යමක් දෙන්න. මේ ස්තිවීම කිසි කෙනෙකුට කියන්න එපා. ලෙවී නැමැති බදු අය කරන්නෙක් බදු අය කරන ස්ථානයේ සිටිනවා. උන්වහන්සේ දුටුසේක. මානු එන්න. යේසුස් වහන්සේ යාඥා කිරීම සඳහා කඳුමුදුනට ගියසේක. මුළු රෑම පියාණන් වහන්සේට යාඥා කරමින් ගත කළසේක. පහන් වූ කල ගෝලයන් වෙතට පැමිණිසේක. ඔවුන්ට ප්‍රේරිතයන් යැයි නම් තැබූසේක. පේතෘස් කියා නම් තැබූ සීමොන්, ඔහුගේ සහෝදර අන්ද්‍රු, යාකෝබ්, යොහාන්, පිලිප්, බර්තලොමියුස්, මතෙව්, තෝමස්, අල්පෙවුස්ගේ පුත්‍ර යාකෝබ්, අන්‍ය ජාතික සීමොන්, යාකෝබ්ගේ පුත්‍ර වූ යුදස් සහ පසුව උන්වහන්සේ පාවා දුන් යුදස් ඉස්කාරියොත්ය. දිලිඳු ඔබ භාග්‍යවන්තයි. මන්ද ස්වර්ග රාජ්‍යය ඔබගේය. සාග්ඥති ඔබ භාග්‍යවන්තයි. ඔබ තෘප්තියට පැමිණෙනවා. හඬන ඔබ භාග්‍යවන්තයි. ඔබ සිනාසෙනවා ඇති. මිනිස්සු මා නිසා නුඹලා ප්‍රතික්ෂේප කොට නුඹලාට නිඳා කරනකොට, නුඹලාගේ අගුණ කියනකොට සතුටු වෙයන්න, ප්‍රීති වෙයන්න. ස්වර්ගයේදී නුඹලාට ඒවායේ ඵල ලැබේ. ඒ අයගේ පියවරු දිවසිවරුන්ටත් එසේම කළෝය. දහසයයි, 17යි, 18යි, 19යි, 20යි. මාළඟ තියෙන එච්චරයි. ඔබට එච්චරද තියෙන්නේ? එහෙම කියලා කොහොමද? ඔබට වන විපතක මහත. ඔබේ සපවත් ජීවිතින් අවසానයි. ඒ
එයා පෝසත් වෙන්න කැමති නෑ. එයාට පිස්සු. දැන් සිනාසෙන් ඔබට වන විපතක මහත ඔබ හඬා වැළපෙනවා ඇති. ඔබ පසසන විට ඔබට වන විපතක මහත ඔවුන්ගේ පියවරු බොරු දිවසිවරුන්ට කළෙත් එයමයි. ඔබට මා කියන්නේ සතුරන්ට ප්‍රේම කරන්න, වෛර කරන්නන්ට යහපත කරන්න, ඔබට දොස් තබන්නට සෙත් පතන්න, ගැරහුම් කරන්නන්ට යාඥා කරන්න. ඔබ ඒක කම්බුලකට පහර දෙන්නට අනෙත් කම්බුල දහරවන්න. ඔබේ සලුව පැහැර ගන්නට ඔබේ කවායද දෙන්න. ඔබෙන් ඉල්ලන හැම කෙනෙකුටම දෙන්න. ඔබ සතු දෙය පැහැර ගන්නාගෙන් ඒ නැවත නොඉල්ලන්න. මිනිසුන් ඔබට යමක් කරනවට කැමතිද ඒම ඔවුන්ට කරන්න. ඔබට ප්‍රේම කරන්නන්ට පමණක් ඔබ ප්‍රේම කරනවා නම් ඔබට මොන ආශිර්වාදයක්ද? පෞකාරයනු තමන්ට ප්‍රේම කරන්නන්ට ප්‍රේම කරති. ඔබට යහපත කරන්නට ඔබත් යහපත කරනවා නම් ඔබට ආශිර්වාද ලැබිය යුත්තේ ඇයි? පෞකාරයොත් එසේ කරති. එයා කොහමද එහෙම අල්ලන්නේ? එයා කොහොමද ඇයට කතා කරන්නේ? ලැජ්ජාවක් නැද්ද? නෑ. සතුරාට ප්‍රේම කරන්න, ඔහුට යහපත කරන්න, කිසිවක් ආපසු ලබන්ට නොසිතා දෙන්න. ඔබට ඒ මහත් විපාක ලැබෙනවා. ඔබලා දෙවිඳුන්ගේ දරුවෝ වෙනවා. දුෂ්ටයන්ට ඔබේ යහපත් වූ පියාණන් දයාවන්ත වන්නාක් මෙන් ඔබ දයාවන්ත වෙන්න. අපි ඔබේර ගන්න. විනිශ්චය නොලබන්නට ඔබත් විනිශ්චය නොකරන්න. වරදටපත් නොවන්නට ඔබ අනුන් වරදටපත් නොකරන්න. සමාව දෙන්න. ඔබත් සමාව ලබා ගන්න. ස්වාමීනි අපට මඟ පෙන්නුව මැනව. දෙන්න. එවිට ඔබටද ලැබේ. මක් නිසාද ඔබ ලබන්නේ දෙන තරමටයි. ඒක අන්ධයෙකුට තවත් අන්ධයෙකුට මඟ පෙන්වන්න බෑ. එසේ කළොත් දෙන්නම ඇද වැටෙනවා. ඔබගේ ඇසේ දැවයක් තබාගෙන සහෝදරයාගේ ඇහි රොඩ්ඩ පහ කරන්න හදන්නේ ඇයි? ස්වාමීනි අපිට මඟ පෙන්වන්න. අපිට දැන් ඔබ අවශ්‍යයි ස්වාමීනි. ඔබට කිරි දුන්න මව කොයි තරම් වාසනාවන්තද? දෙවියන් වහන්සේගේ වචන අසා කීකරු වුණොත් කොච්චර භාග්‍යවන්තද? මම කැමති එයා ගැන දැනගන්න. ඔබ හිතනවද එයා මෙසියස් කියලා? මේ පරිසිවරයා උන්වහන්සේට රෑ කෑමට ආරාධනා කළා. යේසුස් වහන්සේ ඒ ගෙදරට ගිහින් කෑමට හිඳගත්තා. අනේ ළමයිනේ ඵලයල්ලා ඇහුණා නේද? ඵලයල්ලා උන්ට ඕන දේවල් කර කර මෙතන ඉන්නවා. මෙයා මෙහි මොනවද කරන්නේ? මන් දන්නේ නැහැ. ඇයි මොනවද කරන්නේ? මෙයා දිවසිවරයෙක් තම එයාව අල්ලන්නේ කවුද කියලා දැනගන්න ඕනනේ. ණය මොනතරම් පෞකාර ජීවිතයක්ද ගත කරන්න කියලා. මම දන්න මේ තැනත් කවුද කියලා සීමන්. මම ඔබට යමක් කියන්න. ඒක ණය හිමිකට ණයකාරයෝ දෙන්නෙක් හිටියා.
එක්කෙනෙක් රිදිකාසි 500ක් කණේක 50ක්. ඔවුන්ට ණය ගෙවන්න බැරි නිසා ඔහු ඔවුන්ගේ ණය කපා හැරියා. ඒ දෙන්නගෙන් කවුද වැඩි උට ආදරේ වෙන්නේ? මං හිතන්නේ වැඩියෙන් සමාව ලැබුණු තාත්තා. ඔබ හරි. මේ ස්ත්‍රිය පේනවනේ. මං ඔබේ ගෙදරට ආපු වෙලාවේ ඔබ මගේ පාදේ හේදුවේ නැහැ. එයා කඳුලැලි වලින් පාද සෝදලා හිසකෙස් වලින් පිහිදැවුවා. ඔබ මාව සිඹල පිළිගත්තේ නැහැ. නමුත් ඇය මගේ පාද සිපගත්තා. ඔබ මගේ හිසට තෙල් දැම්මේ නැහැ. නමුත් ඇය සුවඳ ද්‍රව්‍ය වලින් මගේ පාද ආලේප කළා. මං ඔබට කියනවා ඇගේ මහත් ප්‍රේමය නිසාගේ සියලුම පව් කමා කරනු ලැබුවා. සුළු දෙයකට සමාව ලබන්නගේ ප්‍රේමයේ දාඩුයි. ඔබේ පව් කමා කළා. ඇදහිල්ල ඔබ ගැලෙව්වා. සමාදානින් යන්න. දේවරාජ්‍ය ගැන දේශනා කරමින් උන්වහන්සේ සැරිසරුවා. ගෝලයෝ 12 දෙනාත් උන්වහන්සේගෙන් සුවය ලැබූ සමහර කාන්තාවනුත් මද්ගලායේ මරියාත් හෙරොද්ගේ භාණ්ඩාගාරිකෝ චුසාගේ බිරිඳ වූ යොවන්නාද සුසානාද උන්වහන්සේ සමග වූහ. රෝම ආණ්ඩුකාර වූ හෙරොද් යොහාන් බෞතිස්තව සිරගෙයි දැමුවේ රජු තමන්ගේ සොහොයුරාගේ බිරිඳ පාවා ගැනීමට විරුද්ධව කතා කළ නිසාය. ඔව්. නායන් නගරයේ දොරටුව තුලින් මිනිහක් අරගෙන පෙරහැරක් ආවා. මිය ගිහින් හිටියේ වැන්දෙබුකුගේ එකම දරුවා. යේසුස් ඇයව දැක්කම ඔහුගේ හිත දයාවෙන් පිරීලා මෙහෙම කිව්වා. තරුණයා දැන් නැගිටින්න. මිය ගිය අය නැගී සිටියා. ඊට පස්සේ ආව අම්මට බාර දුන්නා. ඔහුගෙන් අහන්න. යොහාන් ප්‍රකාශ කළේ ඔබේ පැමිණීම ගැනද නැත්තම් වෙන කෙනෙක් බලාපොරොත්තු වෙන්න ඕනේද? ගුරුතුමනි ගුරුතුමනි යොහාන් බෞතිස්ත අහන්න කිව්වා එන්න සිට තැනන් වහන්සේ ඔබද නැත්නම් වෙන අය බලාපොරොත්තු වෙන්නද කියලා. ඔබ දකින්න අහන දේ ගිහින් යාට කියන්න. අන්ධයෝ දකින්නවා. කොරු ඇවිදිනවා. මා ගැන සැක නොකරන අය භාග්‍යවන්තයි. අනේ මාව ටිකක් වඩා ගන්න. මගේ කරට නගින්න. දැන් ඔයාට පේනවද? මට යේසුස්ව පේනවා. ඒක ගොවියෙක් වපුරන්න ගියා. වපුරන සමහර බීජ මග අසල වැටි ඒවා පයට පෑගුණා. ඒවා කුරුල්ලෝ ඇවිල්ලා කාලා දැම්මා. සමහර ගල් මත වැටි හොඳට පැලවුණා. ඒත් වතුර මදි බැවින් මැරිලා ගියා. සමහර බීජ කටුගස් අතරේ වැටුණා. කටුගස් ගොයමට වඩා සරුවට වැඩිලා ඒව යට කර දැම්මා. සමහර බීජ සරු බිමේ පැලවී හොඳට වැඩි සරු අස්වන්නක් ලබා දුන්නා. එකෙන් 100ක් අස්වන්න ලැබුණා. ස්වාමීනි, ඔබ සෙනගාතරේ ඉන්නකොට උපමාවලින් කතා කරන්නේ ඇයි? දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ රහස් දැනගෙන මේ ඥානය නුඹලාට දී තිබෙනවා.
නමුත් අනිත් අයට දෙන්නේ උපමා තුලින්. ඔවුන් බලනවා පේන්නේ නැහැ. ඇහුම්කන් දෙනවා ඒ තේරෙන්නේ නැහැ. උපමාවේ තේරුම මේකයි. බීජය දෙවිදුන්ගේ වචනයයි. මග අසල වැටුණු බීජ අසන්නන්ට සමානයි. ඔවුනේ අසා ගැලවේ යන බයෙන් යක්ෂයා ඇවිත් ඔවුන්ගේ සිතෙන් වචනේ උදුර ගන්නවා. ගල් අතර වැටුණු බීජ වලට සමාන වෙන්නේ පණිවිඩය අසා පිළිගන්න නමුත් තමන්ට මුල් නැති නිසා ටික කලක් පමණක් විශ්වාස කරන අය. කරදර පැමිණෙනකොට ඔවුන් වැටි යනවා. කටු වතුරේ වැටුණු බීජ වලට සමාන වන්නේ අහලා පිළිගත්තට ජීවිතේ සොම්නස දුම්නස නිසා වචනේ අමතක කරන අයයි. ඔවුන් සම්පූර්ණයෙන් පළදරන්නේ නැහැ. සාරවත් පොළවේ වැටුණු බීජ වචනේ අසා ඒට කීකරු වී ජීවිතේ සාර්ථක කරගන්න අයයි. පළදරන තෙක් ඒවත් නොහරින අයයි. පහනක් දල්වා කුරුණියෙන් වසන්නේවත් ඇඳක් යට තබන්නේවත් නැහැ. ඒ වෙනුවට පහන් දුකක් උඩ තබනවා. ඒ සෙනගෙනකොට එළිය දැක ගන්නයි. සැඟවී තිබෙන සියල්ල එළිදරව් කරනු ලබනවා. වසා තිබෙන සියල්ල සොයනු ලැබ ආලෝකයට රැගෙනු ලබනවා. අසනාකාරය ගැන පරිස්සම් වෙන්න. යම් කෙනෙකුට ඇත්නම් ඔහුට තව දෙනු ලබනවා. ඒත් යම් කෙනෙකුට නැත්නම් ඔහුට තියෙන කුඩා දේත් ගනු ලබනවා. ස්වාමීනි අම්මයි සහෝදරය ඔබ මුණ ගැහෙන්න ඇවිල්ලා ඉන්නවා. අම්මත් සහෝදරයත් වන්නේ දෙවිඳුන්ගේ වචනය අසා කීකරු වන අයයි. දිනක් යේසුස් වහන්සේ තමන්ගේ ගෝලයන් සමග ඔරුවකට ගොඩ වී අපි එගොඩට යමු යයි කීසේක. ගමනේ යෙදෙන අතර උන්වහන්සේ නින්දට වැටුණසේක. අපි ගිලෙන්නයි යන්නේ. මුණාටුවට රුවල් ඉරෙනවා. අපි විනාශ වෙයි. අපිව බේරගන්න ස්වාමීනි. දැන් ඉතින් අපි බේරෙයි. කෝබලගේ ඇදහිල්ල. විලෙන් එගොඩ තිබුණු ගදරීනයට ඔවුන් පැමිණුණෝය. Jesus, දෙවියන් වහන්සේගේ පුත්‍රයා. මගෙන් ඇති වෙලේ මොකක්ද? මට දඬුවම් දෙන්න එපා. මොකක්ද ඔබගේ නම?
ලිගියන් අපි කණ්ඩායමක් අර ප්‍රපාතයට යවන්නේ නැතුව අර ඌරන්ට වෙන්න අවසර දෙන්න. ඒයි නැවතියල්ලා 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 යක්ෂයෝ මිනිසාගේ නිවත්ව මෙහෙට වරෙල්ලා උරුරලට වැවුණෝය. මෙහෙන් පිට වෙනවා. ඒයි මැජික් කාරයා අපිව දාලා යනවා. පිට වෙලා යනවා. මෙහෙන් යනවා. අපව දාලා යනවා. ඔබ කොහේ ගියත් මං ඔබ සමග එනවා. ඔබ සමග එන්න ඉඩ දෙන්න. ගෙදර යන්න. දෙවිඳුන් ඔබට කළ දේ කියන්න. යේසුස් වහන්සේ තම ගෝලයන් සමග බෙත්සයිදාවට ගියසේක. බොහෝ සෙනග උන්වහන්සේ වෙතට පැමිණියෝය. සවස් වූ කල පේතෘස් පැමිණ මෙසේ කීවේය. ස්වාමීනි, මේ රැස්ව සිටින සෙනග මේ අවට තියෙන ගම්මානවලට පිටත් කරලා අරින්න. කෑමසා නවතැන් සොයා ගැනීමට. මෙතන මහ පාළු තැනක්. ඔබලා මේ අයට යමක් කන්න දෙන්න. අපේ ළඟ තියෙන රොටි පහකුයි මසුන් දෙදිනකුයි විතරයි. සියල්ල සපයන්නා වූ විශ්වයේ රජ වූ දෙවි පියාණනි, ඔබ භාග්‍යවන්ත වනසේක. හරි පුදුමයි. මං කවුරු කියලාද කියන්නේ? සමහරු කියනවා ඔබ යොහාන් බෞතිස්ත කියලා. තව සමහරු කියනවා එලියා කියලා. සමහරු කියනවා පුරාණ හිටිය දිවැසිවරයෙක් ආයෙත් පහළ වෙලා කියලා. ඔබ මොකද කියන්නේ? ඔබ කියන්නේ මං කවුරු කියලාද? ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා. මා ගැන කිසිවෙකුට නොකියන්න. මනුෂ්‍ය පුත්‍රයාට බොහෝ වදදී එපා කරනු ලබනවා. ඔහු මරා දමනවා. ඒ 3 දවසකින් නැවත නැගිටිවනු ලබනවා. How clearly the sky read
ඔබෙන් කවුරු හරි මා සමග එනවද? මං එනවා උතුමාණෙනි. පළමුවෙන් මංගින් පවුලයාගෙන් අවසර ගන්නද? නගුල්ලට අත තබා ආපසු හැරී බලන අය දෙවියන් වහන්සේගේ රාජ්‍යයට සුදුසු නෑ. යමෙකු මානු වෙනවා නම් තමා ගැන අමතක කරෙන්න ඕනේ. ඔහු තමාගේ කුරුසියත් ඔසවාගෙන ඉන්න ඕනේ. තමන්ගේ ජීවිතය රැක ගන්නට නැති වෙනවා. නමුත් මාගේ නාම නිසා ජීවිතේ නැති කර ගන්නා ඒ රැක ගන්නවා. තමන්ගේ ආත්මය නැති කරගෙන මුළු ලෝකේ ලබා ගත්තත් ඇති ඵලය කුමක්ද? යමෙක් මා ගැනත් මගේ වචන ගැනත් ලැජ්ජා වෙනවා නම් මනුෂ්‍ය පුත්‍රයා තේජසින් යුක්ත වෙන දවසේ මමත් එයා ගැන ලැජ්ජ වෙනවා. ස්ථිරවම කියනවා දේව රාජ්‍ය දකින්නතුරු මෙහි සිටින සමහරු නසින්නේ නැහැ. උන්වහන්සේ පේතෘස්ද යෝහාන්ද යාකොබ්ද කැඳවාගෙන යාඥා කරන පිණිස කන්දට ගියසේක. යාඥා කරන අතර උන්වහන්සේගේ මුහුණ වෙනස් විය. වස්ත්‍ර ධවල වර්ණයෙන් බැබලෙන්නට විය. දෙදෙනෙක් උන්වහන්සේ සමග කතා කරනු දක්නට ලැබුණි. ඒ දිවසියුරු දෙදෙනෙකුව සිටි මෝසෙස් සහ එලියාය. ඔබ දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉෂ්ට කරනු ඇත. යෙරුසලමේදී ඔබ මිය යන්න ඕනි. ගෝලයෝ මේ සිද්ධිය දුටුවෝය. ඔවුන් වෙන් වූ පසු පේතෘස් උන්වහන්සේ ළඟට ආවෝය. ගුරුතුමාණෙනි, අපි මේ හිටපු එක හොඳයි. අපි කූඩාරම් 3ක් හදන්නම්. ඔබට එකක්. මෙවිට වලාපටලයක් ඔවුන් මත පැතිර ගියේය. ඉන් හඬක් නික්මුණේය. ගෝලයෝද බියපත් විය. මේ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයා නොය. ආලේපලත් තැනැත්තාය. ඔහුට ඇහුම්කන් දීපල්ලා. උතුමාණෙනි, මගේ දරුවා දිහා බලන්න. අනේ පිහිට වෙන්න. එයා මගේ එකම දරුවා. මේ නරක ආත්මය දුරු කරන්න මම ඒගොල්ලන්ගෙන් ඉල්ලුවා. නමුත් ඔවුන්ට බැරි වුණා. අහෝ ඇදහිල්ලක් නැති පරම්පරාව. මම කොපමණ කල් ඔබලා සමග සිටින්නද ඉවසන්නද? ඔබේ පුත්‍රයා රැගෙන එන්න. එයාගේ තුවාලස්ස නිපුණා. හරි පුදුමයි.
අපිටත් යාඥා කරන්න උගන්වන්න. යොහන් ඔහුගේ ගෝලයන්ට ඉගෙනුවා වගේ. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ඔබගේ නාමයට ගෞරව වේවා. ඔබගේ රාජ්‍ය වේවා. ස්වර්ගයේ මෙන්ම පොළවේද ඔබගේ කැමැත්ත කරනු ලැබේවා. අපගේ දවස්පතා භෝජනය අපට අද දුන මැනවි. අපට වැරදි කරන අයට අප කමා කරන්නක් මෙන් අපේ වැරදි වලට අපට කමා කළ මැනව. අප පරීක්ෂාවට නොපමුණුවා නපුරාගෙන් අප ගලවා ගත මැනව. ඉල්ලන්න එවිට ඔබලාට ලැබේවි. සොයන්න එතකොට සම්බ වේවි. තට්ටු කරන්න එතකොට දොර හරිනු ලැබේ. ඉල්ලන සියල්ලන්ට දෙනු ලැබේ. සොයන සියල්ලන්ට සම්බ වේ. තට්ටු කරන සියල්ලන්ට දොර හරිනු ලැබේ. තමන්ගේ දරුවා මාළුවෙක් ඉල්ලුවොත් නුඹලා අතුරින් කවුද එයාට ණයක් දෙන්නේ? බිත්තරයක් ඉල්ලුවොත් දරුවට ගෝනුසෙක් දෙනවද? අයහපත් වූ මනුෂ්‍යයන් දරුවට යහපත් දේ දෙනවා නම් තමන්ගෙන් ඉල්ලන අයට ස්වර්ගයේ දෙවියන් වහන්සේ ඊට වඩා කොයිතරම් වැඩියෙන් ශුද්ධාත්මයන් නොදෙනසේක්ද? මම ඔබලට කියනවා කුමක් කමුද කියා ජීවිතය ගැනවත් කුමක් අඳිමුද කියලා ශරීරය ගැනවත් කරදර නොවන්න. කෑමට වඩා ජීවිතයත් ඇඳුමට වඩා ශරීරයත් වටිනවා. අර කුරුල්ලන් දිහා බලන්න. වපුරන්නේවත් කපාගන්නේවත් නෑ. දෙවිඳුන් පෝෂණය කරනවා. කුරුල්ලන්ට වඩා ඔබලා කොතරම් උතුම්ද? කරදර වීමෙන් ජීවිතය දිගු කරගන්න පුළුවන් කාටද? මෙතරම් පොඩි දෙයක්වත් බැරි නම් අනිත් දේවල් ගැන මොකට කරදර වෙනවද? කෙතේ මානෙල් මල් වැඩෙන දිහා බලන්න. ඒවා නූල් කටින්නේවත් වියන්නේවත් නැහැ. සලමොන් රජු පවා තමන්ගේ තේජසේදිවත් මානෙල් මලක් වගේ හිටියේ නැහැ. අද තිබේ හෙට වියලී යන තනකොළ දෙවියන් වහන්සේ මෙසේ සරසනවා නම් ඊට වැඩියෙන් කොපමණ ඔබලව සරසනව ඇද්ද? විශ්වාසයෙන් මද තැනැත්තෙනි. අපගේ ඇදහිල්ල වැඩි කරන්න. අබෑටයක් තරමත් විශ්වාසයක් ඔබට තියෙනවා නම් අර ගසට කතා කරලා කියන්න මෙතනින් ඉවත් වී අර මූදේ පැලවෙන්න කියලා. ඒ ගස ඔබට කීකරු වෙයි. පාපේ පරීක්ෂාව පැමිණෙනවා. නමුත් ඒ ගෙනෙන කෙනාට ශාප වෙනවා. මේ කුඩා දරුවෙකුට බාධා කරනවට වඩා බෙල්ලේ ගලක් බැඳ මුහුදට විසිකරන එක කෙනෙකුට හොඳයි. ස්වර්ග රාජ්‍ය කෙබඳු එකක්ද? මෙන්න මේ වගේ. මිනිහෙක් අබෑටයක් අරන් තමන්ගේ ගෙවත්තේ හිටවනවා. එය ඊටා විශාල ගසක් වෙලා අහසේ කුරුල්ලෝ ඒ ගසේ කූඩු තනා ගන්නවා. එයා කතා කරන දේවල් මට තේරෙන්නේ නැහැ. ඔබ බදු අය කරන්නන් හා පව්කාරයොත් එක්ක මේ විදියට කෑමට ඉඳගන්නේ ඇයි? රෝගීන්ට මිසක් නිරෝගී අයට වේදාගෙන් වැඩක් නැහැ. මං ආවේ ධර්මිෂ්ඨ අයට පසුතැවිල්ල කියලා දෙන්න නෙවෙයි. පව්කාරයන්ට කියන්න. ඔබ කියන රාජ්‍යය ගැන අපිට තව කියලා දෙන්න. බය වෙන්න එපා කුඩා දරුවෙනි. ඔබලට රාජ්‍ය දෙන පියාණන් වහන්සේ සූදානම්. ඔබලට තියෙන දේ විකුණා දිලින්දන්ට දෙන්න. අවලංගු නොවන මුදල් නැති නොවන වස්තුව ස්වර්ගයේ රැස් කරන්න. ඒවට සොරෙකුට කිට්ටු වෙන්නවත් කාවයෙකුට විනාශ කරන්නවත් බෑ. වස්තුව තියෙන තැන ඔබේ සිත තියෙන්නේ.
ස්ත්‍රිය ඔබේ දුර්වලකමින් ඔබ මිදුණා. අන්න එයාගේ කුදු බව නැති වෙනවා. ඒක හාස්කමක්. එයා සුව වෙලා. අන්න බලන්න. දෙවිදුන්ට ප්‍රශංසා වේවා. දෙවිඳුන් ආරක්ෂා කරත්තා. සතියකට වැඩ කරන දවස් 6ක් තියෙනවා. ඒ දවස් වලින් එකක ඇවිල්ලා සුවය ලබා ගන්න ඕනේ. නමුත් සබත් දවසේ නෙමෙයි. වංචාකාරීනි සබත් දවස කියලා තමන්ගේ ගොනා හෝ කොටුලුව වතුර දෙන්න ගෙන යන්නේ නැද්ද? එසේනම් 18 අවුරුද්දක් සාතන් විසින් බඳින ලද ආබ්‍රහම්ගේ දීනියක් වන මෑව සබත් දවසේ බන්ධනයෙන් නිදහස් කළ යුතු නැද්ද? යහපත් ගුරුතුමනි, සදාකාල ජීවනයේ ලබා ගන්නට මා කළ යුත්තේ කුමක්ද? ඇයි මම යහපත් කියන්නේ? දෙවියන් වහන්සේ කිසි කෙනෙක් යහපත් නෑ. ඔබ ආඥා දන්නවනේ. කාම මිත්‍යාචාරයෙන් නොකරන්න, මිනී නොමරන්න, කිසිවෙකුට විරුද්ධව බොරු චෝදනා නොකරන්න, නුඹේ පියාටත් මවටත් ගෞරව කරන්න. මම පුංචි කාලේ ඉඳලම ඒ ආඥාවල් ආරක්ෂා කළා. එසේනම් තව එක දෙයක් කරන්න. ඔබට ඇති සියල්ල විකුණා දුප්පතුන්ට දෙන්න. එවිට ඔබට ස්වර්ගයේ වස්තු ලැබේවි. ඔබ මානු වෙන්න. අපි වෙලෙන්දු පොහොසත් අය. පොහොසත් කෙනෙකුට ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්න කොච්චර අමාරුද? ඔටුවෙකුට ඉදිකටු සිදුරකින් රිංගනවට වඩා පොහොසතෙකුට ස්වර්ග රාජ්‍යයට ඇතුල් වීම අමාරුයි. එහෙනම් ගැලවෙන්න පුළුවන් කාටද? මිනිසාට බැරි දේ දෙවියන් වහන්සේට කරන්න පුළුවන්. දෙවියන් වහන්සේගේ රාජ්‍ය කොහේද තියෙන්නේ? දෙවි පියාණන් වහන්සේගේ රාජ්‍ය දකින්න පුළුවන් දෙයක් නෙවෙයි. කාටවත් කියන්න බෑ. අන්න දේව රාජ්‍ය, මෙන්න දේව රාජ්‍ය කියලා. දෙවියන් වහන්සේගේ රාජ්‍යය තියෙන්නේ අපේ හිතේ. ඔබ දකින්න බලාපොරොත්තු වෙන දිනේ පැමිණෙනවා. ඒ මනුෂ්‍ය පුත්‍රයාගේ දවසයි. ඔබලා ඒ දකින්නේ නැත. විදුලි ආකාශයේ දිශාවක සිට අනිත් දිශාව දක්වා බැබලෙනවාද? මනුෂ්‍ය පුත්‍රයාගේ දවසත් එසේම වන්නේය. ඊට කලින් ඔහු බොහෝ දුක් පීඩා විඳිනවා ඇත. මිනිසුන් විසින් එපා කරනු ලබනවා ඇත. නීතියෙන් ඉතා කුඩා කොටසක් නැති වෙනවට වඩා අහසත් පොළොවත් නැතිවීම පහසුය. ඔබලා දකින දේ දකින්ටත් අසන්ටත් බොහෝ දිවසිරු භාෂාවෙන් බලා සිටියෝයි. ඒ දකින්ටවත් අසන්ටවත් ලැබුණේ නැත. අපි මොකද කරන්නේ? ව්‍යවස්ථාවේ තියෙන කුමක්ද? ඔබේ කියවන්නේ කෙසේද? දෙවිදුන්ට ප්‍රේම කරන්න. මුළු හෘදයෙන්ද, මුළු ආත්මයෙන්ද, මුළු ශක්තියෙන්ද, ඔබේ මුළු බුද්ධියෙන්ද. ඔබට මේ අසල්වැසියාටද ප්‍රේම කරන්න. ඔබ හරි, එසේ කරන්න. එවිට ඔබ ජීවත් වෙනවා. මගේ අසල්වාසියා කවුද? අර සොල්දාදුව නන් නෙවෙයි. එතකොට කයිසර්? එක මිනිහෙක් යෙරුසලමේ සිට ජෙරිකෝට යන්න ගියා. අතරමඟදී හොරුන්ට අහු වුණා. සොරුව ඔහුට පහර දී ඔහු සතු දේ පැහැරගත්තා. එක පූජකයෙක් එතනින් යන්න ආවා. ඔහු මේ මිනිහව දැකලා පාරේ අනිත් පැත්තට ගිහින් යන්න ගියා. සිනගෝගේ මුලාදෑනියෙක්ද එතනින් යන්ට ආවා. ඔහු දර මනුෂ්‍යයා දෙස බලා පාරේ අනිත් පැත්තට වෙලා යන්න ගියා. නමුත් එපා කරනු ලැබූ සමාරිතයෙක් එතනින් යන්න ආවා. මේ මිනිහව දැකලා ඔහුගේ සිත දයාවෙන් පිරුණා. ඔහු ළඟට ගිහින් තුවාලවලට තෙල් දමා සුදුසු ප්‍රතිකාර කළා. ඉන්පසු තමාගේ කොටුලුව අපිට හිඳුවාගෙන තානායමකට ගෙන ගියා. තානායම් කරුගේ අතට ඔහුව බාර දීලා ඔහුට මසු දෙකක්ද දීලා මීට වඩා යම් වියදමක් වෙතොත් මං ආපසු ආවහම දෙන්නම් කියලා ඔහු ගියා.
සොරුන්ගෙන් පහර කෑයේ මිනිස්සාට මේ තුන්දෙනාගෙන් අසල්වැසියා හැටියට ක්‍රියා කළේ කවුද? එයාට උදව් කළ එක්කෙනා. ඔබත් එසේම කරන්න. කුඩා දරුවන්ව නොලක්වා මා ළඟට එන්න ඉඩ හරින්න. ස්වර්ග රාජ්‍යයේ මෙබඳු අයගේ මා කියන දේ අහන්න. කුඩා දරුවෙකු වගේ ස්වර්ග රාජ්‍යය පිළිගන්නේ නැති අයට එහි ඇතුල් වෙන්න බෑ. මේ දරුවා මාගේ නාමයෙන් පිළිගන්න අය මාව පිළිගනී. මා පිළිගන්නා මායෝ තනන් වහන්සේ පිළිගනී. ඔබලා අතරින් සුළුම කෙනා ඉතා උසස් වෙනවා. මොකද වෙන්නේ? මොකද්ද මේ ගෝසාව? නාසරේ යේසුස් මෙතනින් ගමන් කරනවා. යේසුනි! යේසුනි! දාවිද්ගේ පුත්‍රයා මට අනුකම්පා කරන්න. ඔබට මොනවද මම කරන්න ඕනේ? මට පෙනීම ලබා දෙන්න. පෙනීම ලබන්න. ඔබේ ඇදහිල්ල ඔබ සුව කළා. මට පේනවා. මට දැන් පේනවා. මට පේනවා. පේනවා. ජෙරුසලමට යන අතරමඟදී ජනකාය රැස්කකා උන්වහන්සේ හමුවීමට ආවෝය. ගැලවීමේ මඟ පෙන්වා දෙන්න, ස්වර්ග රාජ්‍ය ගැන වැඩ විස්තර කියා දෙන්න යනුවෙන් ජනයා ඉල්ලා සිටියහ. මොහුන සැබවින්ම දිවසිවරයෙක්. මගේ ස්වාමීනි මාව ගලවා ගන්න. ස්වාමීනි අපව ගලව ගන්න. ස්වාමීන්ට ප්‍රශංසා වේවා. ස්වාමීනි අපට සැබෑ මාර්ගය පෙන්වන්න. දෙවිවෝ ස්වාමින් ලෙස උන්වහන්සේව පිළිගැනීමට ජනයා සූදානම්ව සිටියහ. ජෙරිකෝවේ සාකෙවුස් නැමැති බදු අයකරන්නෙක් සිටි අතර යේසුස් වහන්සේව දකිනු කැමැතිව මිටි නිසා ගසකට නැගුණේය. සාකෙවුස් ගහෙන් බහින්න. අද මං ඔබේ ගෙදර නවතිනවා. මගේ ගෙදර? කාටද යාගේ ගෙදර නවතින්න ඕනේ? සාකියුස් කොහමද එයා වඳුරන්නේ? අසන්න. මගේ ධනේ කොටසක් මම දුප්පතුන්ට දෙනවා. යම් කෙනෙකුට මං වංචා කෙරුවා නම් මං එයාට 4 ගුණයක් දෙනවා. ඒකනම් විශ්වාස කරන්නත් අමාරුයි. පුදුමයි. බදු අය කරන්නෙක් මුදල් බෙදනවා. මේ ගෙදරට අද ගැලවීම ලැබුණා. මේ මනුෂ්‍යත් ආබ්‍රහම්ගේ පුත්‍රේ. මනුෂ්‍ය පුත්‍රය ආවේ නැතිව අය සොයන්ටත් ඔවුන් ගලවා ගන්නටත්ය. අසන්න. අපි යෙරුසලමට යනවා. මනුෂ්‍ය පුත්‍රයා ගැන කියා තිබෙන දේ සැබෑවන පිණිස. එහිදී අන්‍ය ජාතීන්ට පාවා දෙනවා. ඔවුන් ඔහුට නින්දා කරනවා.
මූණට කෙලක සහ හිංසා කරනවා. ඉන්පසු වදදී මරා දමනවා. ඒ තුන්වෙනිදා ඔහු නැවත නැගිටිනවා. මිනිසාගේ පාපය උදෙසා තමාට මහත් වදබන්ධනවලට ලක්වීමට සිදුවන බව දැනගෙනම උන්වහන්සේ යෙරුසලමට යන මග ගියසේක. සෙනග බොහෝ ප්‍රීති වූහ. උන්වහන්සේ තම රජු ලෙස පිළිගත්හ. ආචාර්යනි ඔබේ ගෝලයන්ට නිශ්ශබ්ද වෙන්න අන කරන්න. එහෙත් ඔවුන් එහෙම නිශ්ශබ්ද වුණත් මේ ගල් පවා මොරගසාවි. හෝසන්න හෝසන්න යේසුස් වහන්සේ යෙරුසලමට ළඟා වී නුවර දෙස බලා වැළපුණුසේක. අහෝ ඔබේ සමාදානයට අවශ්‍ය කාරණා මේ දවසේදී දැන සිටියානම් විමසා බලන කාලේ නොදන්නා නිසා සතුරන් නැවිත් ඔබ සම්පූර්ණයෙන් වටලනවා ඇති. ඔවුන් ඔබ කොටු කරගන්නවා ඇති. ඔබ තුල සිටින දරුවන්ව ඔවුන් පොළවේ ගසා ගලක් පිට ගලක් නොතිබෙන්නට විනාශ කරන දවස් පැමිණෙනවා ඇත. යෙරුසලමේ දේව මාලිගාව නමස්කාරයේ ගෘහයක් නොව වෙළඳාම්පලක් බවට පත් වී තිබුණි. එකයි දෙකයි තුන හතර පහ හයයි හතයි අටයි නවය දහය 11 12 13 14 15 16 18 19 20 21 22 මගේ ගෘහය යාඥා ගෘහයකයි ලියා තිබෙනවා. නුඹලා අය සොරුන්ගේ ගෘහයක් කරලා. එයා මගේ සතුන් මරිනවා. නවත්තන්න නවත්තන්න. මුරකාරයන්ට කතා කරන්න. මුරකාරයන් ගෙන්වන්න. ක්‍රිස්තුස් වහන්සේ රජ ලෙස පිළිගැනීමට මිනිසුන් සූදානම් වූ නිසා ආගමික නායකයන් හා දේශපාලන නායකයන් අතර විරෝධය වැඩි වුණා. දැනටමත් හුඟක් දෙනෙක් යාට රජු හැටියට ආචාර කරනවා. රජතුමා හිඟන්නන්ගේ හොරුන්ගේ රජතුමා මේ වගේ අයව අපි දැකලා තිනවා. ඔවුන් එනවා කතා කරනවා යනවා අමතක වෙනවා. අන්ධ වෙන්න එපා. එයාගේ අනුගාමිකයෝ දවසින් දවස වැඩි වෙනවා. මිනිස්සු එයාට ගරු කරනවා. ඔහු රජෙක් කියලා හිතනවා. මම ඔබලාට අවවාදයක් දෙන්නම්. මෙයා තවදුරටත් සාමයට තර්ජනයක් වුණොත් මම ඔබලා ගැන බලා ගන්නම්. එයා කියන එක හරි. අපිට දැන් වෙලාව ඇවිල්ලා තියෙන්නේ. ලියන්නන් හා පරිසයන්ගේ චෝදනා වැඩි වන විට උන්වහන්සේ පසුපසා යුදවරුන්ගේ ගණන වැඩිවන්නට විය. උන්වහන්සේ වරදට පත් කළ අයද වැඩි වැඩියෙන් උන්වහන්සේව හෙලා දකින්නට වූහ.
දිනක් දුප්පත් වැඳපුවක් රිදී කාසි දෙකක් පූජා කරන අයුරු උන්වහන්සේ දුටුසේක. බොහොම ටිකයි. ඊට වැඩියෙන් දෙන්න බැයිද? මං ඔබට කියනවා මේ දුප්පත් වැඳපුව සියල්ලට වඩා පූජා කළා. අනිත් අය Tamanට වැඩිපුර තියෙන දෙයින් යමක් පූජා කළා. නමුත් ඇය දෙලුඳුකම නොසලකා තමා සතු සියල්ලම පූජා කළා. අපට කියන්න. ඔබට මේ දේවල් කියන්න තියෙන අයිතිය මොකද්ද? කවුද ඒ බලය දුන්නේ? මට ප්‍රශ්නයක් අහන්න ඉඩ දෙන්න. බෞතිස්ම කිරීමට යොහන් බලය ලැබුවේ දෙවියන් වහන්සේගෙන්ද මනුෂ්‍යයෙන්ද? අපි කුමක් කියමුද? දෙවියන්ගෙන් කියලා කිව්වොත් ඔහු අදහාගත්තේ නැත්තේ ඇයි කියලා අපෙන් අහයි. මනුෂ්‍යයෙන්ගෙන් කියලා කිව්වොත් මේ ඔක්කොම අපිට ගල් ගහයි. යොහන් දිවසිවරයෙක් කියලා හැමෝම විශ්වාස කරනවා. ඒ බලය කාගෙන් ලැබුණාද කියලා දන්නේ නැහැ. එහෙමනම් කාගේ බලයෙන්ද මා මෙහෙම කරන්න කියලා මම කියන්නෙත් නැහැ. එක්තරා මිනිහෙක් මිදිවත්තක් වවලා ඒ අඳේට දීලා කලකට වෙන රටකට ගියා. පළ නෙලන කාලේ ආවහම අඳ කොටස ලබාගෙන ඉන්න ඔහු 16ක පිටත් කරලා ඇරියා. නමුත් ඔවුන් 16ට තලා ආපසු ඇරියා. ඊට පස්සේ ඔහු තව 16ක් ඇරියා. නමුත් ගොවියා ඔහුටද තැළුවා. ඔහුටද කිසිවක් නොදී ආපසු ඇරියා. ඔහු 3 වන 16 අවදි යවුවා. අඳ ගොවින් ඔහුට තුවාල කොට එලවා දැමුවා. වත් අයිතිකරු මෙසේ කීවා. මම මොකද කරන්නේ? මගේම පුතාව යවනවා. ගොවියෝ ඔහුට ගෞරව කරයි. ඒත් ඔහු එනවා දැක්කම ගොවියෝ එකිනෙකාට කිව්වා මේ ඉන්නේ උරුමකාරයා. අපි යව මරමු. එතකොට යාගේ වස්තු අපිට ලැබෙනවා. තව කියලා දෙන්න. ඔවුන් එයාව මිදිවත්තෙන් එළියට ඇදලා දැම්මා. එයාව මැරුවා. මිදිවත්තේ අයිතිකාරයා ඒ ගොවියන්ට මොනවා කරයිද? ඔව් මිදිවත්තට ඇවිත් ඔවුන් මරා මිදිවත්ත වෙනත් අයට දෙනවා ඇති. මේ උපමාවේ තේරුම මොකද්ද? ගෙවල් සාදනන් ඉවත දැමූ ගලම කොනේ ප්‍රධාන ගල කරලා තිබෙනවා. ඒ ගල මතට වැටෙන කවුරු නමුත් කැබලි වෙලා යනවා. ඒ ගල යමෙකු පිට ඇද වැටුනොත් ඔව් සුණු විසුණු වෙනවා. ගුරුතුමනි, ඔබ කියන දේ සැබෑවක් බව අපි දන්නවා. ඔබ මිනිසාගේ තරාතිරම නොබලන බවත් මිනිසා උදෙසා දෙවියන් වහන්සේගේ සැබෑව උගන්වන බවත් අපි දන්නවා. කියන්න රෝම අධිරාජ්‍යයට අයබදු ගෙවීම අපි කළ යුතු දෙයක්ද නැද්ද කියලා? පරිස්සමෙන් ස්වාමීනි, ඔයා හදන්න රවට්ටන්න. මට රිදී කාසියක් පෙන්වන්න. මේක තිබෙන්නේ කාගේ ලාංඡනයද? කායිසර්ගේ. කායිසර්ට අයිති දේ කායිසර්ට දෙන්න. දෙවිඳුන්ගේ දේ දෙවිඳුන්ට දෙන්න. මොකක්ද ඒකට දෙන උත්තරේ? මුහුන් නොදැමූ රොටි කන දවස පැමිණුණේය. එය හැඳුන්වූයේ පාස්කුව නමින්ය. උන්වහන්සේ පේතෘස්වද යොහාන්වද පාස්කු භෝජනය පිළියෙල කරන පිණිස කලින් යව්වා. මා වද විඳින්න පළමුවෙන් මේ පාස්කු භෝජනය ඔබලා සමග ගන්න ආශාවෙන් හිටියේ. මම ඔබට කියන්නේ මක් නිසාද දෙවියන් වහන්සේගේ රාජ්‍යය සම්පූර්ණ වනතුරු මම තවත් ඒ නොකන්නෙමි.
මිදි වැඩෙන් ඵල ලැබෙන්න සලස්වන සක්වලේ රජුනි දෙවි ස්වාමීන් ඔබට ස්තුති වේවා. මේ රැගෙන ඔබ අතරේ බෙදා ගන්න. මෙතෙන් පටන් දෙවියන් වහන්සේගේ රාජ්‍ය පැමිණෙන තුරු මම මිදියුෂ පානය නොකරන්නෙමි. සියල්ල සපයන්නා වූ දෙවි පියාණනි ඔබට ස්තුති කරන්නෙමි. මේ ඔබ උදෙසා දෙන මාගේ ශරීරයයි. මා සිහි කිරීම පිණිස මෙසේ කරන්න. මේ කුසලාන ඔබ උදෙසා වගුරුවන මාගේ ලේවල අලුත් ගිවිසුමයි. මා පාවා දෙන්නාගේ අත මා ළඟම මේසේ මත තිබෙනවා. මනුෂ්‍ය පුත්‍රයා නියමිත ගමනේ යනවාමයි. පාවා දෙන මිනිසාට වන විපතක මහත. වෙන්න බෑ. ඒක නම් වෙන්න බෑ. ඒක වෙන්න බෑ. එහෙමනම් කොහොමත් වෙන්න බෑ. කොහෙත්ම බෑ. අපතන කෙනෙක් පාවා දෙන්න කවුද කියලා කියන්න ස්වාමීනි. මම නම් නෙවෙයි. නුඹලා අතරින් උතුම් තැනැත්තා බාලයාමෙන් වන්න. නායකයා සේවකයා වගේ වන්න. වඩා උතුම් කෑමට ඉඳගන්නාද සංග්‍රහ කරන්නාද? ඇත්තෙන්ම කෑමට ඉඳගන්නායි. මා ඔබලා අතර සිටින්නේ සේවකයා වගේ. මගේ සියලුම පරීක්ෂාවලදී ඔබ සෑම දිනම මා සමග සිටියා. පාලනය කිරීමේ අයිතිය මගේ පියාණන් වහන්සේ මට දුන්නා වගේම මම ඒ ඔබලාට දෙනවා. මගේ රාජ්‍යයේදී ඔබලා හැමෝම මා සමග එකට කනවා බොනවා ඇති. ඔබලා සිංහාසනවල ඉඳගෙන ඊශ්‍රායෙල් ගෝත්‍ර 12 විනිශ්චය කරනවා ඇති. එහෙනම් ද්‍රෝහියෙක් නෑ. සීමොන් අහන්න. සාතන් ඔබලා හැමෝම විනිශ්චය කරන්න ආශාව ඇතිව ගොවියන් කිරිඳි පොලා පොල්ලහක් කරනවා වගේ ඔබලව පොලා දමන්න තැත් කළා. ඔබේ ඇදහිල්ල නොබිඳෙන පිණිස මම ඔබ උදෙසා යාඥා කළා. ඔබ යලිත් මා වෙතට හැරුණාම ඔබේ සහෝදරයන්ව ධෛර්යමත් කරන්න. ස්වාමිනී, ඔබ එක්ක හිරගෙදරට යන්න මම සූදානම්. මැරෙන්නත් සූදානම්. මා ඔබට කියන්නම්. ඔබ මා අඳුරන්නේ නැහැ කියලා තුන්වරක් කියනකම් හදරෑ කුකුලාඬලන්නේ නැහැ. පසුම්බියක්වත් මල්ලක්වත් නැතුව මාව ඔබලා යවුවාම කිසිවක් හිඟ වුණාද? නැහැ. කිසිවක් නැහැ. දැන් පසුම්බියක්ද මල්ලක්ද ඇති අය ඒ ගන්න. කඩුවක් නැති අය සලු විකුණා කඩුවක් මිලදී ගන්න. මෙසේ ලියා ඇත. උන්වහන්සේ අපරාධකරුවන් සමග ගණන් ගනු ලබන්නේය. මා ගැන ලියා ඇති දේ සම්පූර්ණ වෙනවා ඇත. බලන්න. මෙතන කඩු දෙකක් තියෙනවා ස්වාමීනි. ඒ ඇති. යේසුස්ගෙන් මිදෙන්නේ කෙසේදයි සාකච්ඡා කරන පිණිස වැඩිමහල්ලන්ගේ මන්ත්‍රණ සභාව රැස් වුණේය. ගෝලයන්ගෙන් කෙනෙකු යූදස් ඉස්කාරියොත්ට සාතන් ඇතුළු වුණේය. උන්වහන්සේ පාවා දෙන්නේ කෙසේදයි ඔහු නායක පූජකයන් සමග කතා කරගත්තේය. උන්වහන්සේ යෙරුසලමෙන් පිටත්ව යාඥා කිරීම සඳහා ඔලිව් කන්දට ගියසේක. ඔබ පරීක්ෂාවට නොපැමිණෙන පිණිස යාඥා කරන්න. යූදස් ඉස්කාරියොත් යේසුස් වහන්සේව පාවා දුන්නේ රිදී මිල 30කටය. මිනිස් වර්ගයාගේ පාපය උදෙසා මැරෙන මොහොත ළඟා වී ඇති බව දැනගෙන උන්වහන්සේ යාඥා කළසේක.
පියාණනි ඔබ වහන්සේ කැමතිසේක් නම් මේ කුසලාන මගෙන් පහ කළ මැනවි. ඒත් මාගේ කැමැත්ත නොව ඔබගේ කැමැත්ත වේවා. එවිට උන්වහන්සේව ශක්තිමත් කිරීමට ස්වර්ගයෙන් දූතෙක් පහළ විය. උන්වහන්සේගේ දහදිය බිඳු ලේ බිඳුවෙන් පොළවට පතිත විය. ඇයි ඔබලා නිදාගෙන ඉන්නේ? අවදි වෙන්න. පරීක්ෂාවට නොවැටෙන්න අවදි වෙහිඳ යාඥා කරන්න. Judas. ඔබ මනුෂ්‍ය පුත්‍රයා පාවා දෙන්නේ සිඹිමකින්ද? ස්වාමීනි, මම කඩුවෙන් පහර දෙන්නද? එයාව අත්අඩංගුවට ගන්න. දැන් ඕක නවත්තන්න. මේක හාස්කමක්. නුඹලා සොරෙකුට විරුද්ධව මෙන් කඩමුගුරු රැගෙන ආවද? මා දේව මාලිගාවේ සිටින විට අත්අඩංගුවට ගත්තේ නෑ. මේ ඔබගේ පැයයි. සාතන්ගේ බලය තිබෙන වෙලාවයි. අත්අඩංගුවට ගන්න. මෙයා බලා ගන්නවා. හේවායෝ උන්වහන්සේව ගෙන ගොස් නින්දා අපහාස කළෝය. මෙන්න රජතුමාගේ වස්ත්‍රය. ඊළඟට මොකද වෙන්නේ කියලා කියන්න පුළුවන්ද? ඔබ අප ගලවා ගන්නටද යන්නේ? ස්වාමීනි, ඇත්තටම ඔබ අප ගලවා ගන්නවද? මෙයාත් ජේසුස් එක්ක හිටිය කෙනෙක් තමයි. මං එයාව දන්නේවත් නෑ. එයාත් එක්කම ඉන්නව මම දැක්කා. රජතුමනි, අපි ඔබගේ යටහත් සේවකයෝ. ඔබට මෙහෙම ගරු කරනකොට මොකද හිතෙන්නේ? ඔබත් ඔවුන්ගෙන් එක්කෙනෙක්? නෑ, මම නෙවෙයි. මෙයත් යේසුස් සමග සිටිය බවට කිසිම සැකයක් නෑ. මොකද මෙයත් ගලීලෙක්. පැත්තකට වෙනවා. ඔබ කියන දේ මට තේරෙන්නේවත් නෑ.
යේසුස් වහන්සේ හැරි පේතෘස් දෙස බැලූසේක. උන්වහන්සේ කී දෙය එවේලේ ඔහුට මතක් විය. අද කුකුලා හඬලන්නට පෙර ඔබ මා හඳුනන්නේ නැත කියා 3 වරක් කියනු ඇත. ස්වාමිනී මට සමාවෙන්න ස්වාමිනී මට මේ දුක හුලගන්න බෑ ස්වාමිනී ස්වාමිනී ඔබගේ වචනයට විරුද්ධව අපේ පියවරු පව් කළ විට ඔබ වහන්සේ සමාව දුන්නක් මෙන් මටද දඬුවම් නොදුනු මැනව ස්වාමිනී ඔබගේ කිවිසුම මත ඔබ උට ප්‍රේම කළක් මෙන් අපටද ප්‍රේම කළ මැනවී කවුද උඹට ගැහුවේ? කියන්න. කවුද ඊළඟට ගහන්නේ? නවත්තන්න. නවත්තන්නයි කිව්වේ. එයාව එක් කරගෙන එන්න. යන්න. උන්වහන්සේගෙන් ප්‍රශ්න කිරීමට වැඩිමහල්ලන්ගේ මන්ත්‍රණ සභාව රැස් විය. කියන්න ඔබද එහෙනම් මෙසියස් වහන්සේ? මා කීවත් ඔබ විශ්වාස කරන්නේ නැහැ. මා ඔබෙන් ප්‍රශ්න කළත් ඔබ පිළිතුරු දෙන්නේ නැහැ. මෙතෙන් පටන් මනුෂ්‍ය පුත්‍රයා දෙවියන් වහන්සේගේ දකුණු පාර්ශ්වයේ වැඩ හිඳිනවා ඇති. එහෙමනම් ඔබ දේව පුත්‍රයාද? ඔබ කීවා හරි. එයා මෙසියස් නම් නෙවෙයි. එහෙම කියන්නේ කවුද ඔබට බලය දුන්නේ? වරදම්කාරයනේ මෙයා පුරුකාරය කළා වෙන්න බෑ. පුරුකාරය. වරදම්. ඔහු කියපු දේවල් අපි අහගෙනයි හිටියේ. අපි ඔහු පිලාත් ළඟට ගෙනියමු. ඔව් පිලාත් ළඟට අරගෙන හොඳයි. නැගින බලයල්ලා. දඬුවම් දෙන්න. පිලාත් දඬුවම්. යනවා. දසදහස් ගණනක් කුරිසිපත් කිරීමට වගකයුත්තා වූ පොන්තියස් පිලාත් ඉදිරියට ඔහු යේසුස් වහන්සේව ගෙනාවෝය. මොනවද ඔබලට ඕනේ කරන්නේ? මේ උදේ පාන්දරම මෙයා අපේ මිනිස්සු නොමග යවනවා. මේ සිනගෝගයේ මහා කැළඹීමක් ඇති කළා. මොකද්ද එයාට දෙන දඬුවම? මරණ දඬුවම. දඬුවම් දෙන්න තරම් වැරද්දක් මෙයා කරලා නැහැ. වැරද්දක් නැහැ. එයා වැරදිකාරයෙක්. රෝම අධිරාජ්‍යයට බදු ගෙවන්න එපාලු. එයා කියනවා එයා මෙසියස් වහන්සේලු. රජෙක්ලු. රජ කෙනෙක්? ඔබද යුදෙව්වන්ගේ රජතුමා? ඔබ ඒ කීවා. ඔහු පටන් ගත්තේ ගලීලෙන්. දැන් ඔහු මෙහාටත් ඇවිල්ලා. ගලීලෙන්? මේ මිනිහා ගලීලෙක්ද? එහෙමනම් අපි ඔහුව හෙරොද් රජු ළඟට යවමු. ඔහු දැන් සිටින්නේ යෙරුසලමේ. හෙරොද් ළඟට ගෙනියපල්ලා. ඔබ කවුරු කියලාද ඔබ කියන්නේ?
ඔබගේ ගෝලයන් කියලා කියන්නේ කාටද? සමහරු කියනවා ඔබ හාස්කම් කරනවා කියලා. මොනවා හරි කරලා පෙන්වන්න. ස්වාමිනී, මොහු මිනිස්සුන්ව කලඹනවා. ඔහුම කියා ගන්නවා රජෙක් කියලා. රජෙක්? මේ මිනිහා? දේවයන් වහන්සේ තලාපල්ල මොහුට. පිලාත් ළඟටම ගෙනියපල්ලා. මේ ඔහුගේ ප්‍රදේශයයි. මේ මිනිසා මරණීය දඬුවම දෙන්න තරම් වරදක් කරලා නැහැ. මම මොහුට කසපහර දී මුදා හරින්නම්. මෙම උත්සව සමයේදී ඔබ සිරකාරයෙක් නිදහස් කර දෙන සිරිතක් තියෙනවා. අපට දෙන්න බරබ්බස්ව. ඔව්. මොහු අරගෙන යන්න. අපට බරබ්බස් දෙන්න. ඔහු කුරුසිපත් කරන්න. ඔව් කුරුසිය එන ගසන්න. ඔබ කසපහර දෙන්න. ඔබයි බලා සිටින්නේ ඔතුමාණෙනි. එයා යේසුස්. එතුමාට ඔය තරම් දෙන්නේ. එයා මෙසියස් වහන්සේ. එතුමා වරදක් කළේ නෑ. එයාව ගන්න. උන්වහන්සේව කුරුසියෙහි ඇනගසන මෙන් ඉල්ලා ඔහු වැඩි වැඩියෙන් මොර ගැසූහ. මෙලෙසින් පිලාත් උන්වහන්සේව මරණ දණ්ඩනයට නියම කළේය. බරබ්බස්ව නිදහස් කළේය. යේසුස් වහන්සේ කුරුසිපත් කිරීම සඳහා මිනිසුන්ට බාර දෙන ලද්දේය. පස්සට යන්න. අයින් වෙන්න මොගෙන්. ඈත් වෙන්න මොගෙන්. මොගෙන් ඈත් වෙන්න. පස්සට යන්න. ඔහුගෙන් ඈත් වෙන්න. ඉඩ දෙන්න. ඔබ ආකට යන්න. ආකට වෙනවා. ඔබ ආකට යන්න. මම කිව්වේ ඉවතට යන්න. ඉවතට යන්න. ඔබ නම් මොකද්ද? මගේ නම කිරේනිය සීමෝන්. මේ පැත්තට එන්න. කඹේ කපනවා. ඒ කොසවාගෙන යනවා. යන්න. පස්සට.
මාර්ගය අවහිර කරන්න එපා. පස්සට වෙන්න පස්සට. පස්සට. අපි ඔබ ගැන වැළපෙනවා ස්වාමීනි. බොන්න මේක. බොන්න ස්වාමීනි. යෙරුසලමේ කාන්තාවෙනි මා වෙනුවෙන් හඬන්න එපා. ඔබ ගැනත් ඔබේ දරුවන් ගැනත් හඬා වැළපෙන්න. ගස අමුව තියෙනකොට මේ දේ කරයි නම් ගස වියලුණු පසු මොනවත් නොකරයිද? දෙවිඳුන් ඔබට උපකාර කරන සේක්වා. බොන්න ස්වාමීනි. ආකට මෙතනට ඉක්මනට ඉක්මනට ඉක්මනට. දැන් ඔබ යන්න. යනවා ඉක්මනට ඉක්මනට යනවා ඉක්මනට. දැන් යනවා යනවා. ඔයලා මෙහෙට යනවා යනවා. වැඩේ පටන් ගන්න. ඔසවන්න. කුණ්‍ය ගන්න. ඔය කඹ ලෙහන්න. ඔවුන්ට කමා කළ මැනවි. ඔවුන් දන්නේ මොනවද කරන්නේ කියලා. එයා අනුන්ව ගැලෙව්වා. දැන් තමන්වම ගලව ගත්තාවේ. ඔබ මෙසියස් නම් ඔබම ගලවෙන්න. ඔය කුරුසයෙන් බහලා එන්න. අර ආස්කම් වල එකක් පෙන්නන්න.
අවුරුදු 100 ගන්නකට පෙර කියන ලද දිවසිවදන් සම්පූර්ණ වීම සඳහා උන්වහන්සේව සොරුන් දෙදෙනෙකු මැද ඇනගසන ලදී. මේ ඇඳුම සාමාන්‍ය ඇඳුමක් නෙවෙයි. මෙන්න කතාරින්ද ඉරන්න එපා. මම කියන්නද? අපි මේකට දාදු දාමු. ඒක කරලා ඒක ආයදාන. ආයදාන. ඔබ දිනු. ඔබ මොනවද දැන් මේකට කරන්නේ? යුදෙව්වරුන්ගේ රජ මොහිය කියා පූරුවක් උන්වහන්සේට ඉහලින් ගසනු ලැබුවේය. ඔබ යුදෙව්වරුන්ගේ රජු නම් ඔබම ගැලවෙන්න. ඔබ නේද මෙසියස්? ඔබත් ගැලවිලා අපිවත් ගලවන්න. ඔහොම කතා කරන්න බය නැද්ද? අපි දෙන්න ලැබූ දඬුවම සාධාරණයි. මුන්වහන්සේ කිසි වරදක් කරලා නැහැ. ඔබ රජුමෙන් එන විට මාවද සිහි කරන්න. මම පොරොන්දු වෙනවා. අද ඔබ පාරාදීසයේ සිටිනු ඇත. මා සමග මධ්‍යම දහවලේ මහා අන්ධකාරයක් ඇතිවිය. සවස 3 වන තෙක් එය පැවතුණි. දේව මාලිගාවේ තිරය දෙකඩ වී ගියා. පියාණනි, ඔබේ අතට මම බාර කරමි. මගේ ආත්මය හේවයින්ගේ නායකයා සිද්ධ වූ දේ දුටු විට දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. සැබවින්ම මෙයා යහපත් කෙනෙක්. අරිමාතියේ සිට පැමිණි යෝසෙප් නම් ධර්මිෂ්ඨ මිනිසෙක් පිලාත්ගෙන් යේසුස් වහන්සේගේ ශරීරය ඉල්ලා සිටියේය. සබත් දිනට පළමුවෙන් ඒ බොහොමදාන කිරීමට ඔහු අවසර ඉල්ලා ගත්තේය.
සමා වෙන්න. අපි ස්වාමින්ගේ දෙහේ පසුපස ආවා. ඔබලා පිළිගන්නවා. ඉක්මන් කරන්න. සබත් දවස ළඟ එනවා. සබත් දවසේ හිමිදිරි උදැසන තමන් සූදානම් කළ සුවඳ ද්‍රව්‍ය රැගෙන ඔවුන් සොහන ළඟට පැමිණියෝය. එහිදී ඔවුන් දුටුවේ මුරගල ඉවතට පෙරලා තිබෙන ආකාරයයි. ඔවුන් ඇතුළු වූ පසු ස්වාමීන් වහන්සේගේ ශරීරයේ එහි නොතිබෙන බව දුටුවෝය. ජීවත් වන කෙනෙක් මලවුන් අතර සොයන්නේයි උන්වහන්සේ මෙහෙන් නොමැත. උන්වහන්සේ නැගිටුණසේක. උන්වහන්සේ ඔබලා අතර සිටියේදී කී දේ අමතකද? මනුෂ්‍ය පුත්‍රයා පව්කාරයන්ගේ අත්වලට පාවා දෙනු ලබන්නටද? කුරුසිපත් කරන්නටද? තුන්වෙනිදා මලවුන්ගෙන් නැවත නැගිටින්නද යුතුයමයි කීවා නොවේද? අපි එහාට ඇතුල් වුණා. අපේ ස්වාමීන්ගේ ශරීරය එහෙ නෑ. මොනවා? සිරුර නෑ. ඒ වගේම අපිට මිනිස්සු දෙන්නෙක් පෙනුණා. එළිමින් බබලන දේවදූතයෝ. ඔවුන් නැහැව ජීවත් වෙන්නන් මලවුන් අතර සොයන්නේ ඇයි කියලා. මං කියන්නේ ඇත්තමයි. අපි විශ්වාස කරන්න. විශ්වාස කරන්න. අපි කියන්නේ ඇත්ත. අපිව විශ්වාස කරන්න. සෝන්ගේ හිස් වෙලා අපේ ස්වාමින් වහන්සේ නැහැ. පේදුරු ඔබත් ගිහින් බලන්න. යේසුස් වහන්සේ ගෝලයන් දෙදෙනෙකුට දිස්සුණුසේක. උන්වහන්සේ මලවුන්ගෙන් නැගිටලා සීමොන්ට මුණ ගැහිලා. මාර්ගයේදී අපි උන්වහන්සේව හඳුනාගත්තේ නෑ. එතුමා රොටි කඩන විට අපි එතුමාව අඳුනගත්තා. එම්මාවුස් වල උන්වහන්සේ කොහොමද එහෙ ගියේ? සමාදානය වේවා. ඇයි ඔබ කරුදරින් වගේ? ඇයි මේ සැකින් වගේ බලන්නේ? බලන්න. මගේ අත්සා මගේ පාද. මේ ඉන්නේ මමමයි. මා ස්පර්ශ කොට බලන්න. ඔබට පෙනෙන ලෙස ඇටමස් සහිත සිරුරක් මට තියෙනව නේද? මා ඔබට කිව්වේ මේ දේවල් ගැන තමයි. මා ගැන මෝසෙස්ගේ විවස්ථාවෙහිද දිවසිවරුන්ගේ ලියවිලි වලද ලියන ලද සියල්ල සම්පූර්ණ වෙන්න ඕනේ. ලියා ඇත්තේ මෙයයි. ක්‍රිස්තුස් වහන්සේ වද විඳින්නටත් තුන්වෙනිදා මලවුන්ගෙන් නැගිටින්නටත් ඕනේ. උන්වහන්සේගේ නාමයෙන් යෙරුසලමේ පටන් සියලු ජාතීන්ට පසුතැවිල්ලද පව්කමාවද ප්‍රකාශ කරන්නයි ලියා තිබෙනවා. එය පටන් ගන්න යෙරුසලමෙන්. ඔබලා මේ දේවල්ට සාක්ෂිකාරයෝ. මම පියාණන් වහන්සේගේ පොරොන්දු ඔබලට ගෙනෙනවා. ඒ ඉහළින් එන බලයෙන් පූර්ණ වනතුරු යෙරුසලමේ නැවතී සිටින්න.
ස්වාමින්ගේ ආශිර්වාද ලැබේවා. ස්වර්ගයේද පොළොවේද සියලු බලය මට දී තිබෙනවා. සියලු ජාතින්ට උගන්වන්න. පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයාණන්ගේද නාමයෙන් බෞතිස්ම කරන්න. යන්න මා අනකල සියල්ල පිළිපදින්ට උන්ට උගන්වන්න. මමද ලෝකාන්තිමය දක්වා ඔබලා සමග සිටින්නෙමි.